නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වත් දරුවනි, තුන් ලෝකාග්‍ර වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධානුභාවයේ සත්‍යක්‍රියාව, මහා කරුණාවේ බලමහිමය අපේ ජීවිත වෙත සමීප කරවන උතුම් පිරිත් දේශනාවන් පිළිබඳව සරලව අරුත් පැහැදිලි කර දෙන පිරිත් අර්ථ වර්ණනා වැඩසටහන සමගයි මේ පින්වතුන් දැන් සම්බන්ධ වෙන්නේ. අපි දින ගණනාවක ඉඳලා උතුම් පිරුවානා පොත් වහන්සේගේන පළමු බණවර, දෙවන බණවර, තුන්වන සිව්වන බණවර යටතේ ගැනෙන උතුම් දේශනාවන්ගේ, පිරිත් ධර්මයන්ගේ පදගතාර්ථ, විස්තරාර්ථ සහ නිදාන කතා ආදී දැනගත යුතු කරුණු බොහෝ රාශියක් පැහැදිලි කරගන්නට යෙදුණා. ඉන් අනතුරුව අතිරේක බණවර යටතේ ගැනෙන ධම්මචක්ක මහා සමය, ආලවක, පරාභව, වසල, කසීභාරද්වාජ, සච්චවිභංග ආදී සූත්‍ර දේශනාවන්ගේ අර්ථත් පැහැදිලි කරගත්තා. ඉන් අනතුරුව අපි දින දෙකක ඉඳලා අපි පැහැදිලි කරගත්තේ ඊට අමතරව අපි පිරිත් දේශනාවන්හි සජ්ජායනා කරන, නිරන්තරයෙන් භාවිතා කරන දේශනා අපි ඊයේ දවසේ අපි කලින් දවසේ පැහැදිලි කරගත්තා. මේ වැඩසටහනට කලින් වැඩසටහනේදී ජයමංගල ගාථා, මහා ජයමංගල ගාථා සහ අටවිසි පිරිතේ අර්ථයන් මම කල්පනා කළා නිතර පිරුවානා පොත් වහන්සේලාගේ සඳහන් වෙන උපග්‍රන්ථ යටතේ හෝ සටහන් වෙන, ඒ වගේම සදහැවතුන් අර්ථ දැනගන්නට කැමැත්තෙන් පසුවන බොහෝ දෙනෙක් අර්ථ දන්නේ නැති, තවත් පසු කාලීනව ප්‍රබන්ධ වුණ නමුත් ඊට අර්ථවත් දේශනාවන් කිහිපයක අරුත් පැහැදිලි කරලා දෙන්න. මම මුලින්ම තෝරගත්තේ පින්නතුනි ඇනවුම් පිරිත. ඔබ අහලා ඇති ඇනවුම් පිරිතේ අර්ථය කොයි කාලයේ කුමන හේතුවක් මත රචනා වුණාද කියලා අපිට හරියටම කියන්න බෑ. නමුත් මේ දේශනාවන් සමහර ඒවා පින්නතුනි ලංකාවේ මහා විහාර සම්ප්‍රදායට ප්‍රතිපක්ෂව අභයගිරි නිකාය ප්‍රකට වුණා. ප්‍රකට වෙනකොට ඒ අභයගිරි නිකායිකයින් ඒ ථේරවාද පරම්පරානුයාත ක්‍රමයෙන් බැහැරව අන්තර්ජාතිකව විවිධ බෞද්ධ රටවල විශේෂයෙන් දඹදිව් තලයේ මහායාන බලපෑම තිබුණු ප්‍රදේශවලින් ආපු යම් යම් ආభాෂයන් ඈඳා ගත්තා. ඒක ලංකාවේ වාසනාවකට ලංකාව සම්පූර්ණයෙන් මහායාන වුණේ නැහැ. අභයගිරි සම්ප්‍රදායත් ථේරවාදී. නමුත් මහායාන බලපෑම යම් යම් අවස්ථාවල විවිධ ක්ෂේත්‍රවලට බලපෑවා මිසක ලංකාවේ භික්ෂුන් වහන්සේලා ථේරවාදයේ ප්‍රතික්ෂේප කොට මහායානෙ පිළිගත්තේ නැහැ. අභයගිරියත් මහා විහාරයත් පාවිච්චි කළේ එකම ත්‍රිපිටකය, ථේරවාද ත්‍රිපිටකය. නමුත් යම් යම් කරුණු අර්ථ විග්‍රහ කරගන්නකොට, ධර්මදේශනා කරද්දී, වත්පිළිවෙත් ක්‍රමවලදී, බුද්ධ වන්දනා ක්‍රම, පිරිත් සජ්ජායනා ආදී සිත ශාන්තිය ලබා ගන්න දෛනික ජීවිතයේ දිනෙදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අවශ්‍ය දේවල් වලදී යම් විනය කරුණු වලදී පොඩි පොඩි පරස්පරතා තිබුණා. ඒ අතර මේ නිරන්තරයෙන් මිනිසුන්ට සමීපව තියෙන දේවල් නේ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් කරණීය මෙත්ත සූත්‍රය තමයි අද බොහෝ දෙනෙකුට පාඩම් පිරිත. ඒම තමයි ගොඩක් අය වරද්දන්නේ. හේතුව උගත් නූගත් පුංචි බාල මහලු
ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව, ගිහි පැවිදි ભેදයක් නැතුව හැමෝම කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා, මතක තියාගෙන ඉන්නවා. ඉතින් ඒ අයට ඇහෙන විදිහට සමහරු මත අකුරු දන්නේ නැති අය පවා කරණීය මෙත්ත සූත්‍රේ පාඩමින් කියනවා. එතකොට ඔවුන්ට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેද, පද බෙදන ભેද ඒවා වැඩිය අරමුණු වෙන්නේ නැතිව මග ඇරෙන්න පුළුවන්. එතකොට විවිධ පරස්පර විදිහට ලංකාවේ කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරන ස්ථාන 30කින් අපි ඒව පටිගත කරලා ගත්තොත් යම් යම් වචනවල වෙනස්කම් තියෙනවා. නමුත් මූලික බුද්ධ වචනය තුල ත්‍රිපිටකය තුල ඉතා පැහැදිලි වේ සඳහන් වෙනවා. ඒ නිසා අලුතෙන්ම කෙනෙකුට වුණත් ත්‍රිපිටකය පාදක කරගත්තොත්, මූලික බුද්ධ වචනේ පාදක කරගත්තොත් නිවැරදිම වචන ටික ග්‍රහණය කරගන්න පුළුවන්. මම කියන එක ඔබට තේරුණා මං හිතන්නේ. ඒ වගේ මේ මහා විහාර සම්ප්‍රදායෙන් බැහැර වෙච්ච අභයගිරිය පස්සේ ජේතවන අභයගිරිය කියලාත් කොටස් දෙකකට බෙදෙනවා. පොළොන්නරු යුගයට පෙර නිකායන් තුනක් තිබුණා, මහා විහාර, අභයගිරිය, ජේතවන කියලා. ඒක තමයි තුන් නිකාය කියලා ප්‍රසිද්ධ වුණේ. මහා පරාක්‍රම බාහු රජුරෝ මහත් වූ ආයාසයක්ගෙන දිබුලාගල මහා කාශ්‍යප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ස්ථවිර භික්ෂූන් වහන්සේලාගේ මහතෙරුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් තුන්නිකාය සමගි කෙරෙව්වා. නැවත මහා විහාරානු සම්ප්‍රදායානුකූලව එක නිකායක් හැටියට ලංකාවේ භික්ෂු සංඝයා වැඩි ආව. ඒ යුගයේ තමයි ටීකා රචනා වුනේ. අපිට හරියටම කියන්න බෑ මේ දේශනාවන් මොන කාලෙද මේ අපි ගත්තොත් අද අපි ඉගෙන ගන්නවා ඇනවුම් පිරිත, ජින පංජරය ආදී දේශනාවන්. සමහර වචනකින් අපිට හිතෙනවා මේක සුපිරිසුදු තේරවාදී පරම්පරාවෙම ආවේ නැහැ කියලා හිතෙන වචනක් තියෙනවා. කෙසේ වෙතත් අපේ මූලික අරමුණට ඒවා බාධාවක් වන්නේ නැහැ. ඒ නිසා ඒවා සාම්ප්‍රදායික පිරිත් පොතේ ඇතුළත්ව මිනිස්සු භාවිතා කරනවා. භික්ෂුන් වහන්සේලා සජ්ජායනා කරනවා. හැබැයි මේ පිරුවානා පොත් වහන්සේලාගේ උපග්‍රන්ථවල තවත් නොයෙක් දේශනාවන් සමහර විට අපගේ සම්ප්‍රදායට හාත්පසින් බැහැර යంత్ర මන්ත්‍ර ආදී දේවලුත්, දැහැන් ආදියත්, ඒ වගේම තවත් විවිධ ප්‍රබන්ධත් ඇතුළත් වෙලා භාවිතා කරනවා. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරපු නිසා ඒවා හේම කරගෙන යනවා. නමුත් අපි ඒවා ඔබට පැහැදිලි කරලා දෙන්නෙත් නැහැ. අපි ඒවාට අනුබල දෙන්නෙත් නැහැ. ඇනවුම් පිරිත. සාමාන්‍යයෙන් ඇනවුම් කියන වචනේ තේරුම ආමන්ත්‍රණය වගේ. දේවතා ආරාධනාවක් දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා. ගොඩක් වෙලාවට රතන සූත්‍රයේ සජ්ජායනා කරන්නට පෙර ඇනවුම් පිරිත සජ්ජායනා කරන සිරිතක් තිබිලා තියෙනවා. වගේම සියලුම පිරිත් දේශනාවන් සජ්ජායනා කරන්න පෙර අපි අර දේවතා ආරාධනය කරනවා වගේ. දේවතා ආරාධනය ඔබ දන්නවනේ, සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. දේවතා ආරාධනය. සමන්තා චක්කවාලේසු, හාත්පස, සමන්තා කියන්නේ හාත්පස, සක්වලයන්හි, චක්කවාලේසු සක්වලයන්හි සිටින අත්‍රා ගච්ඡන්තු දේවතා. දෙවිවරු මෙතැනට පැමිණෙත්වා. ආගච්ඡන්තු, පැමිණෙත්වා. සද්ධම්මං මුනිරාජස්ස, මුනිරාජයන් වහන්සේගේ සද්ධර්මය සුනන්තු සග්ග මොක්කදං, ස්වර්ග මෝක්ෂයේ පිණිස පවතින, දෙවියන් අතර උපදින්නට හේතු වෙන, අමා මහ නිවන පිණිස හේතු වෙන මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මය සුනන්තු අසත්වා, සුනන්තු සග්ග මොක්කදං පරිත්තස්සවන කාලෝ අයං බදන්තා. බදන්තා කියන්නේ භවත්නි. අපි සරලව කිව්වොත් පින්වත්නි. පින්වත් දෙවිවරුනි, පරිත්තස්සවන කාලෝ අයං, අයං පරිත්තස්සවන කාලෝ, මේ පිරිත් ශ්‍රවණයට කාලයයි. පරිත්තස්සවන කාලෝ අයං බදන්තා, පින්වත්නි මේ පිරිත් ශ්‍රවණයට කාලයයි. පරිත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා, මේ පිරිත් ධර්මයේ ශ්‍රවණයට කාලයයි කියලා පිරිත් සජ්ජායනා කරන්න කලින් දෙවියන්ට ආරාධනා කරනවා.
එහෙම බණ කියනකොට සූත්‍ර දේශනාවකින් ධර්ම දේශනාවක් කරනකොට පරිත්තස්සවන නැතුව ධම්මස්සවන කාලෝ අයම් බදන්තා පින්වත්නි භවත්නි මේ ධර්ම ශ්‍රවණයට කාලයයි කියලා දේවතාරාධනය කරනවා. පින්කමක් කරද්දී උනත් පුළුවනි පුඤ්ඤ කිරිය කාලෝ අයම් බදන්තා කියලා ආරාධනා කරන්න. මේ පින් කිරීමට කාලයයි. තූප වන්දනා කාලෝ මේ ස්තූප වන්දනාවට කාලයයි. බෝධි වන්දනා කාලෝ මේ බෝධි වන්දනාවට කාලයයි කියලා දෙවියන්ට ආරාධනා කළ හැකි. ඇනවුම් පිරිතත් දේවතාරාධනයක් වගේ. කොහොමද? යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා එත්ථ ලෝකාන්තරේවා බුම්මා බුම්මාච දේවා ගුණගන ගහන බ්‍යාවට සබ්බ කාලං. කියන්නේ ගුණගන ගහන බ්‍යාවට සබ්බ කාලං හැම කල්හිම ගුණගන ගහන බ්‍යාවට ගුණධර්මයන්ගේ බොහෝ ගුණදහමින් වැසුණු බොහෝ ගුණදහමින් සමන්විත වුණ හැම කල්හිම බොහෝ ගුණදහමින් සමන්විත වුණ යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණ තිසරණ සරණ ගිය යම් ශාන්ත වූ සිත් ඇති සත්පුරුෂයෝ වෙත්නම් ශාන්ත වූ සිත් ඇති යම් සත්පුරුෂයෝ වෙත්නම් එත්ථ ලෝකාන්තරේවා එත්ථ මෙහි හෝ ලෝකාන්තරේවා ලෝකයන් අතර හෝ බුම්මා බුම්මාච දේවා භූම්‍යස්තව හෝ භූම්‍යස්ත දෙවිවරුන් අතර හෝ ඉන්නවා නම් ඒතේ ආයන්තු දේවා වර කනකමයේ මේරු රාජේ වසන්තෝ වර කන කමයේ කියලා කියනවා සමහර වර කන කමයේ නෙමෙයි වර කනකමයේ කනක කියන්නේ රත්තරන් වර කියන්නේ උතුම් උතුම් ස්වර්ණමය වූ කනකමය කියන්නේ ස්වර්ණමය වූ මේරු රාජ්‍යයේ මහා මේරු පර්වතයේ වසන්තෝ වාසය කරන දේවා දෙවියෝ ඒතේ ආයන්තු මෙහි පැමිණෙත්වා සන්තෝ සන්තෝස හේතුම් මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගා. මොකටද දෙන්න කියන්නේ? ඒ ශාන්ත වූ සන්තෝ සහේතුම් ශාන්ත බවට හේතු සහිත වූ කියලා සමහරු කියනවා සන්තෝෂයට හේතු වූ කියලා. ශාන්ත බවට හේතු සහිත වූ මුනිවර වචනං ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ උතුම් වචන සෝතු මග්ගං ඒ උතුම් ධර්මය දෙකනින් ශ්‍රවණයට සමග්ගා රැස්වෙත්වා සමගිව රැස්වෙත්වා. අපි සරලව ගත්තොත් යම් සත්ව සමූහයක් ශාන්ත වූාහු තිසරණ සරණ ගියාහු මේ ලෝකේහි හෝ ලෝකයේ අතුරෙහි හෝ භූමියේහි හෝ භූමාටු දෙවියන් අතර හෝ සියලු කල්හි ගුණයෙන් යුක්තව වැඩ වාසය කරනවාද උතුම් ස්වර්ණමය වූ මහා මෙර පව්වෙහි වසන්නා වූ ඒ දෙවියෝ ශාන්ත වූාහු ශාන්ත බවට හේතු වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් වචනය ශ්‍රවණයට පැමිණෙත්වා පැමිණ ශ්‍රවණය කරත්වා පැමිණ ශ්‍රවණය කරත්වා වගේ සරල අදහසක්. මේ මුල් කාලේ පාලි ගාථා වගේම සාර්ථක නැහැ පසු කාලේනව පබඳුණු පාලි ගාථාවන්. ඒ නිසා අපි සරල අර්ථය ගමු පදගත අර්ථයට වඩා අපිට මේක අර්ථය සරලව තේරෙන්න. ඊළඟ සබ්බේසු චක්කවාලේසු ඉස්සලා මේ ආරාධනා කරේ මේරු රාජ්‍යයේ වසන භූමි වාස්ති දෙවිවරුන්ටනේ. ඊළඟට කියනවා සබ්බේසු චක්කවාලේසු සියලු සක්වලයන්හි යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යක්ෂයෝ දෙවියෝ බ්‍රහ්මයෝ යං අම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා ශාසනේ රත. ඒ කියන්නේ අප විසින් යං අම්හෙහි කතං පුඤ්ඤං අප විසින් යම් කරන ලද පිනක් ඇද සබ්බ සම්පatti සාධකං සියලු සම්පත් සලසලන සියලු සම්පත් සලසලන අප විසින් කරන ලද යම් පිනක් ඇතනම් සබ්බේතං අනුමෝදිත්වා ඒ සියලු දෙවියෝ යක්ෂයෝ බ්‍රහ්මයෝ අනුමෝදන්ව
සමග්ගා ශාසනයට සමගිව සසුන්හි ඇලි පමාද රහිතා හොන්තු ආරක්ඛාසු විශේෂතෝ විශේෂයෙන් ආරක්ෂාවන්හි අප්‍රමාදී වෙත්වා ආරක්ෂාවන්හි විශේෂයෙන් අප්‍රමාදී වෙත්වා කියන්නේ මේ පිරිත් ආරක්ෂාවක්නේ. එතකොට මේ පිරිත් ශ්‍රවණය කරන්ට පැමිණීම පිරිත් සජ්ජායනා කිරීම මේ ආරක්ෂාව සලසා ගැනීමට අප්‍රමාදී වෙත්වා. ඒ කියන්නේ පිනෙන් ආරක්ෂාවක් ලැබෙනවනේ. ඒ පුණ්‍ය ආරක්ෂාව ලබා ගන්නටත් අප්‍රමාදී වෙත්වා. සාසනස්සච ලෝකස්ස බුද්ධි භවතු සබ්බදා. සසුනේහිද ලෝකේහිද හැම කල්ලි දියුණුව වේවා. බුද්ධි භවතු සබ්බදා හැම කල්ලි වෘද්ධිය වේවා, දියුණුව වේවා. සාසනම් පිච ලෝකංච දේවා රක්ඛන්තු සබ්බදා. සාසනයේද ලෝකයේද දෙවියෝ සැමදා රකිත්වා. සද්ධින් හොන්තු සුඛී සබ්බේ පරිවාරේහි අත්තනෝ අනීඝා සුමනා හොන්තු සහ සබ්බේහි ඥාතිභි. හරි ලස්සන කතාවක් කියනවා. සෑම දිනම තමාගේ පිරිස් සමග සුවපත් වෙත්වා. සහ සබ්බේහි ඥාතිභි. ඥාතීන් සහිත ඥාති සමූහයා සමගින් තමන්ගේ පිරිවර සමග අනීඝා හොන්තු නිදුක් වෙත්වා. සුමනා හොන්තු සුවපත් මනසැත්තෝ සුවපත් වෙත්වා. සද්ධින් හොන්තු සුඛී සබ්බේ පරිවාරයේ යතනු තමා සමග පිරිවරත් සමග සුවපත් වෙත්වා. යහපත් සිත් ඇත්තෝ වෙත්වා. එතන මෙසිත පැතිරවීමක් තියෙන දෙවියන්ටත් මිනිසුන්ටත් ඒක බලපාන. දෙවියෝ පිරිවර සමග මිනිසු ඥාතීන් සමග සියලු දෙනා එකතුව සුවපත් වෙත්වා. ඊළඟට දැන් එතකොට පළවෙනි ගාථාවේ තියෙන්නේ පොළොව වාසී මහා මේරු වාසී දෙවිවරුන්ට පැමිණෙත්වා කියලා. දෙවෙනි ගාථාවේ තියෙන්නේ සියලු සක්වලයන්හි යක්ෂ දේව බ්‍රහ්ම පිරිස් ඇතනම් ඒ සියලු දෙනාම අප රැස් කරන මේ පින් අනුමෝදන්ව සමගිව ශාසනයේ අප්‍රමාදීව ආරක්ෂා සලසමින් වසත්වා. ඊළඟට තුන්වෙනි ගාථාවේ තියෙන්නේ සසුනත් ලෝකයක් සැමදා දියුණු වේවා. සසුනත් ලෝකයක් සැමදා දෙවියෝ රකිත්වා. දෙවියෝද පිරිවර සමග මිනිසුද පිරිවර සමග සුවපත් වෙත්වා. යහපත් සිත් ඇත්තෝ වෙත්වා කියලා මේ මෛත්‍රිය. හරි අර්ථ සම්පන්නයි මේ ගාථාවන්. ඊළඟ හතරවෙනි ගාථාව රාජතෝවා චෝරතෝවා මනුස්සතෝවා අමනුස්සතෝවා. මෙතන හරි ලොකු ලයිස්තුවක් තියෙන්නේ. රජයෙන් වේවා සොරුන්ගෙන් වේවා මනුස්සයන්ගෙන් වේවා අමනුස්සයන්ගෙන් වේවා අග්ගිතෝවා උදකතෝවා පිසාචතෝවා කානුකතෝවා ගින්නෙන් වේවා ජලයෙන් වේවා පිසාචයන්ගෙන් වේවා പ്രേතාදී පිසාචයන්ගෙන් වේවා කානුකතෝවා. ඒ කියන්නේ කටු ආදී උල් ආදී දේවල් වලින් කානුකතෝවා. සාමාන්‍යයෙන් වනාන්තරයේ ගමන් බිමන් යනකොට මිනිස්සු උලක ඇයෙන්න පුළුවන්. ඒ වගේ අනතුරු වලින් වේවා. කාණ්ඨකතෝවා කටු වලින් වේවා. නක්ඛත්තතෝවා. මෙතන නක්ඛත්තතෝවා කියලා කියන්නේ යම් කිසි නැකත් දෝෂ වලින් වේවා. ඒ කාලානුරූපව තියෙන යම් දෝෂයක් ඇත්නම් ඒ වෙලාවේ පවතින දෝෂයන්ගෙන් හෝ වේවා. ජනපද රෝගතෝවා. ජනපද රෝගතෝවා කියලා කියන්නේ ජනපද රෝග කියලා කියන්නේ වසංගත රෝග. දැන් ඔය මේ ආවේ කොවිඩ් කියන්නේ වසංගත රෝග, ජනපද රෝගයක්. ජනපද රෝගයකින් වේවා. අසත් ධම්මතෝවා, අසන්දිට්ඨිතෝවා, අසප්පුරිසතෝවා. අසත් ධර්ම හේතුවෙන් වේවා. අසන්දිට්ඨිතෝවා කියන්නේ වැරදි දෘෂ්ටියෙන් වේවා. අසප්පුරිසයන්ගෙන් වේවා. චණ්ඩහත්ති අස්සමික ගෝණ කුක්කුර අහිවිච්චික මනිසප්ප දීපී අච්ච තරච්ච සූකර මහිස යක්ක රක්ඛසාදීහි නානා භයතෝවා. ඒ කියන්නේ නානා ප්‍රකාර බය වෙනවා. කාගෙන්ද? ඡණ්ඩ හත්ති දරුණු ඇත්තුන්ගෙන්, අස්ස දරුණු හස්තීන්ගෙන්, මිග කියන්නේ මුවන්ගෙන්, ගෝනුන්ගෙන්. ඒ කියන්නේ මේ කැලේ ඉන්න සත්වය ගැන කියන්නේ. කුක්කුර කියන්නේ සුනඛයෙන්, අහි කියන්නේ සර්ප, විච්චික කියන්නේ ගෝනුසු,
මනිසප්ප කියන්නේ විවිධ වර්ණවත් විෂ සර්පයන්ගෙන්, දීපි කියලා කියන්නේ දිව්‍යයන්ගෙන්, අච්ච තරච්ච අච්ච කියන්නේ වලස්සුන්ගෙන්, තරච්ච කියන්නේ කරබානා වලස්සුන්ගෙන්, සූකර කියන්නේ ඌරන්ගෙන්, මහිස කියන්නේ මී ගවයින්ගෙන්. එතකොට වනාන්තරයේ වසන භික්ෂුවකට වනගත පෙදෙස්වල ඉන්න මිනිසුන්ට ප්‍රත්‍යන්ත දේශවල ඉන්න මිනිසුන්ට මේ උවදුරු ඇති වෙනවා. ඒ නිසා රජුන්ගෙන්, සොරුන්ගෙන්, මිනිසුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, පිසාචයන්ගෙන්, උල් වලින්, කටු වලින්, නැකත් වලින්, වසංගත වලින්, අසත් ධර්මයෙන්, මිත්‍යා දෘෂ්ටි වලින්, අසත්පුරුෂයන්ගෙන්, දරුණු ඇත්ස්මිග ගෝන, සුනක, සර්ප, ගෝනුසු, විස වර්ණ සර්ප ඒ වගේම දිවියන්, වලසුන්, කරබානා වලසුන්, ඌරන්, මී ගවයන් ආදී යක්ඛ රක්ඛසාදීහි යක්ෂයන්, රාක්ෂසයන් ආදී වූ මිනිස් නොමිනිස් සත්වයන්ගෙන් උපදින නානා භයතෝවා, නානා ප්‍රකාර වූ භය වේවා, නානා රෝගතෝවා, නානා ප්‍රකාර රෝග වේවා, නානා උපද්දවතෝවා, නානා ප්‍රකාර උපද්‍රව වේවා, ආරක්ඛං ගන්හන්තු ආරක්ෂාව ලබත්වා. ඒ සියලු දේවල් වලින් ආරක්ෂාව ලබත්වා. ඒ කියන්නේ අර පිරිවර සමග දෙවියොත්, පිරිවර ඥාති සමග මිනිස්යොත්, ඒ සියලු දෙනාම මේ කිසි අනතුරකටපත් නොවි ආරක්ෂාව ලබත්වා කියලා, ආරක්ෂාව ගනිත්වා කියලා මේ පිරිත් බලයෙන් මේ සියලු උවදුරු වලින් වලකින්න පුළුවන් කියන පණිවිඩය මුලින්ම ලබා දෙනවා. ඊට පස්සේ හරි ලස්සනයි. පිරිත් සජ්ජායනා කරන්න කලින් ඒ කාලේ පුරුද්දක් තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව මෙනෙහි කරනවා. ඒක හරි වටිනවා බලන්න. පනිදානතෝ පට්ඨාය තතහගතස්ස දස පාරමියෝ, දස උපපාරමියෝ, දස පරමත්ථ පාරමියෝ. ප්‍රනිධානයේ සිට ප්‍රනිධාන තුනක් තියෙනවානේ. මනෝ ප්‍රනිධාන, වචී ප්‍රනිධාන, කාය ප්‍රනිධාන වශයෙන්. එතකොට මනෝ ප්‍රනිධාන කියන්නේ හිතින් හිතුව සම්බුද්ධත්වයේ පිණිස. වාක් ප්‍රනිධාන වචනයෙන් කිව්ව බුද්ධෝහම් බෝධිස්සාමි ආදී වශයෙන්. ඊට පස්සේ පාරමිතා පිරුවා කය මුල් කරගෙන. ඒ ප්‍රනිධානයේ පටන් මුල් අපි ගමු මෙතන මනෝ ප්‍රනිධාන කියලා. මුලින්ම සිත තුළ සම්බුද්ධත්වයේ ලබන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළ මොහොතේ පටන් පටන් තතහගතස්ස දස පාරමියෝ, තතහගතයන් වහන්සේගේ දස පාරමිතා, දස උපපාරමියෝ, දස උපපාරමිතා, දස පරමත්ථ පාරමියෝ, දස පරමත්ථ පාරමියයි කියන්නේ දානය ගත්තොත් සාමාන්‍ය විදිහට දන් දෙනවා. උපපාරමිය කියන්නේ ඊට වැඩිය දන් දෙනවා. පරමත්ථ පාරමිය කියන්නේ ජීවිතේ පවා දන් දෙනවා. ඒ ආකාරයට ආකාර තුනකින් සමත්‍රිංශත් පාරමී ධර්මයන් සිහිපත් කළා. කියන්නේ 30ක් වූ පාරමී ධර්මයන් අඩු වැඩි නැතුව 30 ආකාරයකින්. පංච මහා පරිච්ඡාගෝ තිස්සෝ චරියා පච්චිම භවයේ ගබ්භාවක්කන්ති. පංච මහා පරිත්‍යාග කියලා කියන්නේ මහා පරිත්‍යාග පහක් කළා සංසාරේ බෝසතාණන් වහන්සේ. මේ ධන පරිත්‍යාගය, අප්‍රමාණ බහභෝග සම්පත් ධන දහන්නේ දන් දුන්නා. ධන පරිත්‍යාගය. ඊට පස්සේ අංග පරිත්‍යාගය, සිරුරේ අංග දුන්නා, අවයව දන් දුන්නා. ඊට පස්සේ ජීවිත පරිත්‍යාගය, තමන්ගේ ජීවිතේම හිස දන් දුන්න, සමහර ජීවිතේම දන් දුන්නා. පුත්‍ර, දරුවෝ දන් දුන්නා. කලත්‍ර කියලා කියන්නේ බිරිඳ දන් දුන්නා. දෙන්න මේ ලෝකේ දෙන්න අපහසුම දේවල් සම්බුද්ධත්වයේ පිණිස උන්වහන්සේ දන් දීලා. තිස්සෝ චර්යා තුනක හැසිරුණා. චර්යාවන් තුනක් තියෙනවා ශ්‍රේෂ්ඨ. තමයි බුද්ධිආර්ථ චර්යා, බුද්ධත්ව චර්යා කියලාත් කියනවා. බුද්ධිආර්ථ චර්යා කියන්නේ උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස ගුණධර්ම පිරුවා. ලෝකයට යථාර්ථය ලබා දෙන්න උන්වහන්සේ කැපකිරීම කළා. අර්ථ චර්යාවේ හැසිරුණා. බුද්ධත්ව චර්යා, ඥාතත්ව චර්යා, ඥාතීන්ගේ යහපත පිණිස උන්වහන්සේ අර්ථයේ හැසිරුණා. ජීවිතේ කැප කළා. බුද්ධත්ව චර්යා, ඥාතත්ව චර්යා, ලෝකත්ව චර්යා.
ලෝකයාගේ යහපත පිණිස උන්වහන්සේ ප්‍රතිපදාවේ යෙදුණා. උන්වහන්සේ බෝසතාණන් වහන්සේගේ කාලේ ඉඳලම අන් අයගේ යහපත පිණිස ලෝකේ යහපත පිණිස කටයුතු කළා. දැන් උන්වහන්සේ අවබෝධය ලැබීමට පාරමී පුරමින් මහන්සි වුණා බුද්ධි අර්ථචර්යාව. ඊළඟට ඥාතීන්ගේ යහපත පිණිස පිළිපන්න උන්වහන්සේ සම්බුද්ධත්ව ජීවිතය තුල පවා ඥාතීන් වෙනුවෙන් විශේෂ කැපකිරීම කරපු අවස්ථාවන් තියෙනවා. ඊළඟට බෝසත් කාලේ කොහොමත් එහෙමයි. ඊළඟට ලෝකත්ථචර්යා සියලු ලෝකේ යහපත පිණිස උන්වහන්සේ අතටපත් නිවන අතහැරලා ඒ දීපංකර පාද මූලයේ ඉඳලා උන්වහන්සේ මේ නිවන පිණිස වීරිය කළේ මේ ලෝක සත්වයන් ඈතර කරවන්න. ලෝකත්ථචර්යා සම්බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතය තුළ පවා උන්වහන්සේ පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුලියම් කිස විදිහට ආකාර පහකට දවසේ පැය 24න් පැය 2යි උන්වහන්සේ සතපුනේ. අනිත් හැම වෙලාවකම ලෝක සත්වයාගේ යහපත පිණිස උන්වහන්සේ කැප කළා. උදෑසනම හිමිදිරි උදෑසන භාග්‍යතුන් වහන්සේ අවදි වෙලා ඊට පස්සේ මුවදෝනාදී කාර්යයෙන් පස්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙලා පැයක පමණ කාලයක් උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදෙලා ඉන්නවා. මහා කරුණා සමාපatti ඥාණයෙන් අද පිහිට වෙන්න කවුරුවත් ඉන්නවද කියලා ලෝකයා දෙස බලනවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ. පිණ්ඩපාත දාණයෙන් පස්සේ නැවත ආරාමයට ඇවිල්ලා සියලු භික්ෂූන් පිණ්ඩපාතේ කරගෙන එනකන් උන්වහන්සේ එලිමහනේ වැඩ ඉඳලා භික්ෂූන් වහන්සේලාට ධර්මයෙන් අවවාද කරලා ඊට පස්සේ තමයි ගන්ධ කුටියට පිවිසෙන්නේ. ඒ පෙරබත් කිස. පසුබත් කිස යටතේ උන්වහන්සේ දහවල් කාලේ භාවනාවෙන් වැඩ ඉඳලා හවස් කාලේ ඇඟ පැනින් සනසනවා නම් පැනින් සැනහිලා ඊට පස්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා උදෑසන දන් පූජා කරපු මිනිස්සු හවස මාල් සුවඳ අරගෙන බණ අහනිනවා. ඒ සදහැවතුන්ට භික්ෂු භික්ෂුණීට ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ ඔන්න පසුබත් කිස ඉවර වෙනවා. දානෙන් පස්සේ ඊට පස්සේ පෙරයම් කිස. පෙර යාම තුනකට බෙදෙනවා. පෙර මධ්‍යම පසු. එතකොට පෙර යාමය කියලා කියන්නේ හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම් 7 8 9 10 පැය 4ක්. ඒ පැය 4ෙදි බුදුරජාණන් වහන්සේ ඒත් ධර්ම දේශනාව පිණිසම කැප කරනවා. අනුග්‍රහ කරනවා. ඊට පස්සේ මැදියම් කිස. ඒ දෙවියන්ට ධර්මයේ දේශනා කරන්නේ උන්වහන්සේ ගන්ධ කුටියට පිවිසිලා මැදියම් කිස එතකොට 10 ඉඳලා 11 12 1 2 රාත්‍රී 2 වෙනකන් කියන අභික්කන්තාය රත්ත්‍යා කියන්නේ රාත්‍රිය ඉක්ම යන කාලේ මධ්‍යම රාත්‍රියාවට පස්සේ පෙර රාත්‍රිය ඉක්ම ගියාට පස්සේ රාත්‍රී 10 ඉඳලා 2 වෙනකන් කාලේ උන්වහන්සේ දෙවිවරුන්ට ධර්මයේ දේශනා කරනවා. 2 ඉඳලා ඊට පස්සේ පැය 4යි තියෙන 3 4 5 6 වෙනකන් ඒ පැය 4ක කාලෙත් උන්වහන්සේ පැයක් පමණ සක්මනින් කාලය ගත කරනවා. ඊට පස්සේ පැය 2ක් පමණ උන්වහන්සේ සැතපෙනවා සිංහසෙයියාවෙන් සිහිනුවණින්. ඊට පස්සේ නැවත අවදි වෙලා පැයක් පමණ නිරෝධ සමාපත්තියෙන් සමවදිනවා. එතකොට පැසුළු යම් කිසෙත් උන්වහන්සේ පැය 2යි භාවිතා කරන්නේ. මේ ඔක්කොම ලෝකාර්ථචර්යාව. ලෝකාර්ථචර්යාව. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් සම්බුද්ධත්වයට පෙරම උන්වහන්සේ ලෝකාර්ථචර්යාව යෙදුණා. බොහෝ බෝසත් ජීවිතවල ඒ විස්තර සඳහන් වෙනවා. ඔන්නෝක තමයි තිස්සෝචර්යා කියලා කියන්නේ. එතකොට මේ ගාථාවේ සඳහන් වෙන්නේ බෝධිසත්ව කාලේ ඒ අර්ථචර්යා තුනේ හැසිරිච්ච විදිය. බෝධිසත්ව කාලේ තිස්සෝචර්යා පච්චිම භවයේ ওই විදිහට ගත වෙලා අන්තිම ආත්ම භාවයේ ගබ්බහවක්කන්තින් මහාමායා දේවියගේ මව් කුසට බැසගෙන ජාතින් ලුම්බිනි සල්ලු වෙනදී බිහි වෙලා අබිනික්ඛමනං අවුරුදු 29 අබිනිශ්‍රමණය කරලා පදහානචරියං අවුරුදු 6ක් ප්‍රධාන වීරිය කරලා බෝධිපල්ලංකං බෝධිපළඟට වැඩලා ඒ කියන්නේ වජිරාසනයට වැඩලා මාර විජයං මාරයා පරාජය කොට දිනලා සබ්බඤ්ඤුත ඥාන පටිවේදං ਸਰවඥතා ඥානය ප්‍රතිවේද කරලා නවලෝකුත්තර ධම්මේති ඒ නිවන සමග සෝවාන් මාර්ගය ඵලය ආදී වශයෙන් මගඵල 8ත්
අමා මහ නිවනත් කියන නවලෝකෝත්තර ධර්මයන් අවබෝධ කරගෙන නවලෝකුරු ධර්මයේද සබ්බේපි මේ බුද්ධ ගුණේ සියලු බුදු ගුණයන්ද මෙනෙහි කොට ආවජ්ජිත්වා මෙනෙහි ආවර්ජණය කොට. කියන්නේ මේකේ සමහර විට පද සම්පූර්ණයෙන්ම ගැලපෙන විදිහට නෙමෙයි තියෙන්නේ. අහගෙන ඉන්න කෙනාට සජ්ජායනා කරන කෙනාට සම්පූර්ණ බුද්ධ චරිතය හිතට නැගෙනවා. චිත්ත මනෝ ප්‍රනිධානයේ පටන් තථාගතයන් වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී, පංච මහා පරිත්‍යාග, තුනක් වූ අර්ථ චර්යාවන් පුරා ඊළඟට අවසාන ආත්ම භාවයේ මෞකුස පිළිසිඳගෙන සුදුසු කල්හි මෞකුසින් බිහිවි අබිනිශ්‍රමණය කොට ප්‍රධාන වීර්ය කොට බෝධිඵලගේ වැඩ ඉඳ මාරයා පරාජය කොට දින සර්වඥතා ඥානය ප්‍රතිවේද කොට ඒක සාමාන්‍යයෙන් අපිට ගන්න වෙන්නේ එකට මාර විජයද සර්වඥතා ඥානය අවබෝධ කිරීමද ඒ වගේම නවලෝකෝත්තර ධර්මයේද සියලු ආකාරයේ බුදු ගුණද මෙනෙහි කොට ඒ බුද්ධ චරිතයේ ඒ අවස්ථාවන්ද ඒ වගේම ශ්‍රී නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේද ඒ වගේම මේ සියලු බුදු ගුණයන්ද ආවර්ජනය කොට වේසාලියන් තීසු පාකාරාන්තරේසු තියාමරත්තින් පරිත්තං කරොන්තෝ ආයස්මා ආනන්දත්තේරෝ වියකාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා. විශාලා මහනුවර ප්‍රාකාර 3 අභ්‍යන්තරයේහි තුන්යම් රාත්‍රිය පුරාවට තියාමරත්තින් පරිත්තං කරොන්තෝ පිරිත් කරද්දී ආයස්මා ආනන්දත්තේරෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විය මෙන් කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කරුණාසිත පිහිටුවා කියන තැනින් අවසන් වෙනවා ඒ ඇනවුම් පිරිත. කරුණාසිත පිහිටුවා තමයි පිරිත් සජ්ජායනා කරන්නේ. එතකොට මේ පිරිත් සජ්ජායනා කරද්දී මුලින්ම දෙවිවරුන්ට ආරාධනා කරලා මේ සිතින් යුක්තව සියලු උපද්‍රවයන් මේන් නැති කරගන්න පුළුවන් කියන ශ්‍රද්ධාසිත උපදවාගෙන බුදුරජාණන් වහන්සේගේ චරිතය සිහිපත් කරලා බුදුගුණ සියලු ආකාරයෙන් මේ බුදුගුණ මෙනෙහි කොට ආවර්ජනය කොට ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලා මහනුවරදී කරුණාසිතින් තුන්යම් රාත්‍රියේම පාගමනින් වැඩම කරමින් පිරිත් කිව්වා වගේ මහන්සියක් අරගෙන කරුණාසිතින් මේ පිරිත සජ්ජායනා කරන්නේ කියන අදහස තමයි උපදවා ගන්න ඕනේ දේශනා කරන ස්වාමින් වහන්සේලාටත් මහා සංඝයාටත් ඒ වගේම ශ්‍රවණය කරන සදහැවතුන්ටත්. එතකොට මෙහි බරපතලකම හිතට නැගෙනවා. කොයි විදිහටද කරන්න ඕනේ මොනතරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ද මේ කරන්නේ කියන කරුණ. ඒ ඇනවුම් පිරිත. ඊට පස්සේ ආනීද භූතාන කියලා ඕනනම් රතන සූත්‍රය අපි සජ්ජායනා කරන්න පෙර එහෙම නැත්නම් තුන් සූත්‍රය සජ්ජායනා කරන්න පෙර ඇනවුම් පිරිත භාවිතා කරන්න පුළුවන්. ඔබ පුරුදු වෙන්න මේ විදිහටත් සමහර අවස්ථාවලදී ඔබට භාවිතා කරන්න යෙදෙයි. අපි ඊළඟට පැහැදිලි කරගමු මේ ඇනවුම් පිරිතේ අර්ථය. ජින පංජර පිරිතත් හරිම අර්ථ සම්පන්නයි. ජින පංජරය ජින කියන්නේ බුදුවරු. පංජරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අස්ථි පංජරය කියනවනේ. අස්ථි සමූහයට නැත්නම් අස්ථි සැකිල්ලට අස්ථි පංජරයට මාංශ අලවලා අපිට සතෙක් නිර්මාණය කරගන්න පුළුවන්. මාංශ හැටියට යොදා ගන්න දෙයකින් සතෙක් අනේ වගේ පංජරය කියලා කියන්නේ නිකන් කුටියක් වගේ සැකිල්ලක් හදලා දැන් කණු හදලා පරාල ගහලා වහල ගහලා බිත්ති බැඳලා කුටියක් හදනවා කියන්නේ. බුද්ධ මන්දිරයක් හදලා අපි ඇතුළට යනවා ධාතු මන්දිරයක් වගේ. මේ පිරිත මනසින් හදාගන්න ත්‍රිවිධ රත්නයේ වට කරගත්ත මන්දිරයක් ඇතුලේ අපි වාසය කරනවා වගේ අදහසක් උපදවා ගන්න තියෙනවා. අපේ ජීවිතේට හාත්පසින් වෙන අතුරු ආන්තරා කරදර බාධක දුරු වෙන්න ත්‍රිවිධ රත්නය අපේ වටේ පිහිටවා ගන්නවා හිතෙන්. ඒ පිහිටවා ගන්න විදිහක් තමයි මේ ජින පංජරයේ තියෙන්නේ. මේකත් පුරාණ තෙරුන් වහන්සේලා රචනා කරන්නට ඇත්තේ. ජයාසන ගතා වීරා චෙත්වා මාරං සවාහිනින් චතුසච්චා මතරසං යේ පිවින්සු නරා සභා.
හරිම ලස්සන අර්ථයක් තියෙන්නේ. ජයාසනගත වූ, ඒ කියන්නේ ජය ආසනය මොකද්ද? වජිරාසනගත වූ වීරයන් වහන්සේ චෙත්වා මාරං සවාහිනින්. සවාහිනින් කියන්නේ සේනා සහිත මරු සිඳ. චෙත්වා කියලාත් කියන සමහරු ජෙත්වා කියලා දිනා කියලාත් කියනවා. අපි චෙත්වා කියලා ගමු. මාර සේනා සහිත මාර බලයේ සිඳ චතුසච්චා මතරසං යේ පිවින්සු නරා සභා. නරා සභා කියන්නේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය. යම් මේ චතුරාර්ය සත්‍ය නම් වූ අමෘත රසයක් ඇද්ද ඒ පානය කළාහුය. චතුරාර්ය සත්‍ය නම් වූ අමා රසය පානය කළාහුය. තණ්හං කරාදයෝ බුද්ධ අට්ඨ වීසති නායකා. එතකොට සියලු බුදුරජාණන් වහන්සේලා එහෙමයි. වීරා කියදී බහුවචනෙන්නේ කියන්නේ සියලු වජිරාසන ගත වූ සියලු වීරයන් වහන්සේලා සේනා සහිත මාර බලයේ සිඳ ඒ උතුම් නරා සභව මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ ඒ උත්තමයෝ චතුරාර්ය සත්‍ය නැමැති අමෘත රසය පානය කළාහුය. තණ්හං කරාදයෝ බුද්ධ අට්ඨ වීසති නායකා. ඒ විදිහට අමෘත රසය පානය කළ සියලු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ තණ්හං කරාදී බුදුරජාණන් වහන්සේලා අට්ඨ වීසති නායකා. ලොවට නායක වූ 28ක් වූ ඒ බුදුරජාණන් වහන්සේලා සබ්බේ පතිට්ඨිතා තුයිහං මත්තකේතේ මුනිස්සරා. ඒ මුනීශ්වරයන් වහන්සේලා සියලු දෙනා වහන්සේ ඔබගේ සිරසෙහි පිහිටාවා. ඔබගේ සිරසෙහි පිහිටියාහුය. ඔබගේ සිරසෙහි පිහිටියාහුය. ඒ විදිහට දැන් අපි හිතමු ආතුරයෙක් ඉන්නවා, රෝගයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා. එතකොට පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේෝ ගිහි උපාසක කෙනෙක් කියනවා. දැන් මේවා තේරෙන්නේ නැතුව සජ්ජායනා කරාට හිත පහදින්නේ නැහැ. අර්ථ දැනගෙන සජ්ජායනා කරොත් කියනවා වජිරාසන මත ඉඳලා සියලු සේනා සහිත මරු දිනු චතුරාර්ය සත්‍ය නැමැති අමෘත රසයේ පානය කරපු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ ඒ ලොවට නායක වූ 28ක් වූ තණ්හං කරාදී බුදුරජාණන් වහන්සේලා ඔබගේ සිරසෙහි වැඩ සිටින්නාහුය. සිරේ පතිට්ඨිතා බුද්ධා. ඒ බුදුරජාණන් වහන්සේලා සිරසේ වැඩ සිටින්නේ. ධම්මෝච තව ලෝචනේ. ඔබගේ දෙයස්වල ආරක්ෂාව සලසමින් වැඩ සිටින්නේ ධර්මයයි. සංඝෝ පතිට්ඨිතෝ තුයිහං උරේ සබ්බ ගුණාකර. සියලු ගුණයට ආකර වූ මහා සංඝරත්නය ඔබගේ උරේ වැඩ සිටින්නේය. හදයේ අනුරුද්ධෝච සාරිපුත්තෝච දක්ඛිනේ. දැන් මේ ඒ තැන පිහිටවනවා බුදුරජාණන් වහන්සේලා ධර්මයේ රහතන් වහන්සේලා. මේකෙදි අපි හිතන්න ඕන තේරුම් ගන්න මේ උන්වහන්සේලාගේ බලය පිහිටවන්නේ. බුද්ධානුභාවයේ සිරසේ පිහිටවනවා. දැස් දෙකේ ධම්මානුභාවයේ පිහිටනවා. උරයේ සංඝානුභාවයේ පිහිටනවා කියන අර්ථය ගන්න. හදේ අනුරුද්ධෝච හෘදේ අනුරුද්ධයන් වහන්සේ සාරිපුත්තෝච දක්ඛිනේ. දකුණුපස සාරිපුත්ත මහරහතන් වහන්සේ. කොණ්ඩඤ්ඤෝ පිට්ටිභාගස්මින් පිටුපස කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ බලය. මොග්ගල්ලානෝ සිවාමකේ වම්පස මුගලන් මහරහතන් වහන්සේගේ බලය පිහිටියා හුය. දක්ඛිනේ සවනේ තුයිහං ආහුං ආනන්ද රාහුලා. ආනන්ද මහරහතන් වහන්සේගේද රාහුල මහරහතන් වහන්සේගේද බලය දකුණු කනෙහි පිහිටියේය. ඔබගේ දකුණු කනෙහිය. කස්සපෝච මහා නාමෝ උභෝසුං වාමසෝතකේ. කාශ්‍යප මහරහතන් වහන්සේගේද මහා නාම මහරහතන් වහන්සේගේද බලය උන්වහන්සේලා දෙනමගේ බලය වම් කනෙහි පිහිටියේය. කේසන්තේ පිට්ටි බහගස්මින් සූර්යෝ විය පබංකරෝ නිසින්නෝ සිරි සම්පන්නෝ සෝභිතෝ මුනි පුංගෝ. මිනිසුන් අතර ප්‍රධාන වූ ඒ සෝභිත නම් වූ රහතන් වහන්සේගේ බලය පිටුපස ඔබගේ කෙස්සග සූර්යාමින් බබලමින් පිහිටා සිටින්නේය. කුමාර කස්සපෝ නාම මහේසී චිත්‍රවාදකෝ සෝ තුයිහං වදනේ නිච්ඡං
පතිට්ඨාසී ගුණාකරෝ ගුණයට ආකරයක් බඳු වූ මහා ඍෂි වූ විචිත්‍ර වදන් නැති කුමාර කස්සප නම් වූ මහරහතන් වහන්සේගේ බලය ඔබගේ මුහුණෙහි පිහිටා තිබෙන්නේය. ඔබගේ මුහුණෙහි පිහිටියාහුය. පුන්නෝ අඟුලිමාල වදනය කියලා කියන්නේ එතන මුහුණ. සමහරු ඒක වදනය කියදී වචනයෙහි කියලත් අරුත් පැහැදිලි කරලා තියෙනවා මම දැක්කා. නමුත් සුදුසුම මුහුණෙහි පිහිටියේය. පුන්නෝ අඟුලිමාලෝච උපාලී නන්ද සීවලී තේරා පංච ඉමේ ජාතා ලලාටේ තිලකා තව පුන්න අඟුලිමාල උපාලි නන්ද සීවලී කියන මහා තෙරුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ පස් නමේ බලය ඔබගේ නලල් තලයේ තිලකයක් තිබ්බාසේ පිහිටියාහුය. සේසාසීති මහා තේරා විජිතා ජිනසාවකා ජලන්තා සීල තේජේන අංගමංගේසු සම්ඨිතා. සීල තේජසින් දිදුලන සියලු කෙලෙසුන් දිනු ජින ශ්‍රාවක වූ අනෙක් 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ බලය අනිකුත් අංග ප්‍රත්‍යංගයන් තුල පිහිටා තිබෙන්නාහිය. අනිකුත් අංගයන්හි 80 මහා ශ්‍රාවකයන්ගේ බලය පිහිටා තිබෙනවා. රතනං පුරතෝ ආසී දක්ඛිනේ මෙත්ත සුත්තකං ඔන්න එතන බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ බලය පිහිටවලා කියනවා බුද්ධ ධර්මයේ බලය. රතන සූත්‍රය ඉදිරියෙන් රතන පිරිත ඉදිරියෙන් දක්ඛිනේ මෙත්ත සුත්තකං දකුණු පැත්තෙන් කරණීය මෙත්ත සූත්‍රය දජග්ගං පච්චතෝ ආසී පිටුපසින් දජග්ග පිරිත වාමේ අඟුලිමාලකං වම් පසින් අඟුලිමාල පිරිත ආරක්ෂාව සදමින් වැඩ සිටි. කන්ද මෝර පරිත්තංච ආටා නාටිය සුත්තකං ආකාසච්ඡදනං ආසී. අහසේ වියනක් වගේ ආරක්ෂාව සලසනවා කන්ද පිරිත මෝර පිරිත ආටා නාටිය සූත්‍රය. සේසාපාකාර සංහිතා අනිත් බුද්ධ දේශනාවන් ප්‍රාකාරයක් වගේ වටේට ආරක්ෂාව සලසනවා. ජිනානා බල සංයුත්තේ ඔන්න ඔය විදිහට ජින නම් වූ බුදුරජාණන් වහන්සේලාගේ ආඥා බලයෙන් යුක්තව ධම්ම පාකාර ලංකතේ ධර්මයේ ප්‍රාකාරයක් වගේ වටව තිබෙන ධර්මයේ නැමැති ප්‍රාකාරයෙන් අලංකෘතව වසතෝ තේ චතුකිච්චේන සදා සම්බුද්ධ පංජරේ හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඒ වගේම ඇවිදිනකොට සැතපෙනකොට කියන සිව් ඉරියව්වෙම කටයුතු කරද්දී හැම වෙලාවෙම ඔබ සම්බුද්ධ පංජරය තුලයි වාසය කරන්නේ. සම්බුද්ධ පංජරය ජින පංජරය කියන්නේ මේ බුද්ධානුභාවයෙන් ඔබ වටේට තියෙන හැම මොහොතකම කියන එක. වාත පිත්තාදී සංජාතා වාපිත් ආදියෙන් හටගත් රෝගයන්ද බාහිරජ්ජන්තු පද්දවා බාහිර ඒ වගේම ආධ්‍යාත්මිකව බාහිරජ්ජත්තු පද්දවා එන්න ඕනේ. එතකොට ආධ්‍යාත්මිකව බාහිරව හටගත්ත යම් කිසි උපද්‍රවයෝ ඇද්ද අසේසා විලයන් යන්තු අනන්ත ගුණ තේජසා මේ බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණ තේජසින් ඉතිරි නැතිවම දුරු වෙත්වා. ජින පංජර මජ්ජට්ඨං විහරන්තම් මහීතලේ මේ මහ පොළොව මත ජින පංජරයෙන් ආරක්ෂා වෙලා ඒ මැද වාසය කරද්දී සදා පාලෙන්තු ත්වං සබ්බේ තේ මහා පුරිසා සබා ඒ මහා ආසභ වූ මහා බිය රහිත ශ්‍රේෂ්ඨ වූ මහා පුරුෂයන් වහන්සේලාගේ ආරක්ෂාව තුළ වාසය කරද්දී උන්වහන්සේලා ඔබව හැමදා සියලු ආකාරයෙන් පාලනය කරත්වා. ඔබ තීන්දුව తీරන ගන්න දේවල් ඔබේ සියලු කටයුතු සඳහා ආරක්ෂාව සලසත්වා. ඉච්ඡේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ දිනානුභාවේන ජිතූපපද්දවෝ බුද්ධානුභාවේන හතාරි සංඝෝ චරාහි සද්ධම්මනුභාව පාලිතෝ. ඔබ හැසිරෙන්න මේ වගේ අත්‍යන්ත වශයෙන්ම ඔබ ආරක්ෂා වෙලා ඉන්නේ.
ජිනානුභාවයෙන් බුද්ධානුභාවයෙන් ඔබ සියලු උපද්‍රවයන් දිනලා ඉන්නේ. බුද්ධානුභාවයෙන් හතාරි සංඝෝ සියලු සතුරු බලමුළු බුද්ධානුභාවයෙන් ඒ සියලු සතුරු බලමුළු වල බලය නැති වෙලා තියෙන්නේ. ඒ නිසා සද්ධම්මානුභාව පාලිතෝ සද්ධර්මයේ ආනුභාවයෙන් පාලනය වෙමින් ඔබ හැසිරෙන්න. ඉච්ඡේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ ජිනානුභාවෙන ජිතූපපද්දවෝ ධම්මානුභාවේන හතාරි සංඝෝ චරාහි සද්ධම්මානුභාව පාලිතෝ. ධර්මයේ ආනුභාවයෙන් නසන ලද සතුරන් නැතිව ඔබ සද්ධර්මයාගේ පාලනයෙන් හැසිරෙන්න. ওই විදිහටම සංඝානුභාවයෙන් හතාරි සංඝෝ සංඝයාගේ ආනුභාවයෙන් නසන ලද සතුරු බලමුළු නිසා ඔබ සද්ධර්මයේ ආනුභාවයෙන් යුතුව පාලනය වෙමින් හැසිරෙන්න. ඔය විදිහට ජිනපංජර පිරිතේ ඊටාම අර්ථ සම්පන්න බවක් අපිට දකින්න පුළුවන්. පින්වතුනි ඊළඟට සද්ධම්ම පාකාර පරික්ඛිතෝසි අට්ඨාරියා අට්ඨ දිසාසු හොಂತಿ. සද්ධර්ම ප්‍රාකාරයෙන් ආරක්ෂා වෙලා අට්ඨාරියා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵලලාභීන් ආර්යයන් 8 දෙනා අට්ඨ දිසාසු හොಂತಿ. 8 දිසාවෙහි සිටිත්. එතන්තරේ අට්ඨනාතා භවಂತಿ. ඒ අතර අට්ඨනාතා බුදුවරු 8 දෙනා වෙත්. බුදුවරු 8 දෙනා කියලා කියන්නේ විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 7 නමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් අරගෙන ඒකයි මෙන්න මෙතන අට්ඨනාථවරු කියලා සඳහන් වෙන වචනයෙන් පොඩි තේරවාද සම්ප්‍රදායෙන් බැහැර වෙච්ච ගතියකුත් අපිට දකින්න ලැබෙනවා. ඒ අට්ඨනාථා භවಂತಿ අටක් වූ බුදුවරයෝ වාසය කරත් උද්ධං විතානං ජිනාටිතාතේ ඒ වගේම උඩත් හරහටත් අනෙකුත් සියලු බුදුවරුන්ගේ බලය පිහිටා තිබේ. එත්තන්තරේ අට්ඨනාථා භවಂತಿ උද්ධං විතානං ජිනාටිතාතේ. ඒ අතර අට්ඨනාථයන් වහන්සේලා බුදුවරයන් වහන්සේලා සත්බුදුවරයන් වහන්සේලාත් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් කියන මේ අට්ඨනාථයන් වහන්සේලා වැඩ වාසය කරත් උද්ධං විතානං ජිනාටිතාතේ බුදුවරයන් වහන්සේලා ඉහලින් වියනක් වගේ ආරක්ෂාව සලසනවා. 19 වෙනි ගාථාව බින්දන්තෝ මාරසේනං තව සිර සිටිතෝ බෝධි මාරුයිහ සත්තා. මාර සෙනග බිඳ ඒ බෝධි බෝමැඩ වැඩහිඳ ශාස්ත්‍රූන් වහන්සේ මාර සෙනග බිඳ දැම්මා. බෝමැඩාරා වැඩ සිට මාර සේනාව පරදවා බුදුරජාණන් වහන්සේ ඔබගේ සිරසේ වැඩ සිටිත් කියලා ඔහුට සිහිපත් කරනවා. මොග්ගල්ලානෝ සිවා මේ වසති බුජතටේ දක්ඛිනේ සාරිපුත්තෝ. ඔබගේ දකුණු පසින් ඔබගේ වම් පසින් මහා මුගලන් මහරහතන් වහන්සේද සරියුත් මහරහතන් වහන්සේ දකුණු උරහිසෙහිද වැඩ සිටිත්. ධම්මෝ මජ්ජේ උරස්මින් විහෙරති භවතෝ මුක්ඛතෝ මෝරයෝනින් සම්පත්තෝ බෝධිසත්වෝ චරණ යුගගතෝ බහානු ලෝකේක නාථෝ. ධර්මය ඔබගේ උරහිසේ මැද හරියටම ඔබගේ හදවතේ ඔබගේ පපුවෙහි මැද ධර්මය ආරක්ෂාව සලසමින් වැඩ සිටිත්. ඒ වගේම බෝසත් කාලයේ මෝර යෝනියේ මයුර යෝනියේ ඉපදුන බෝධිසත්වයන් වහන්සේගේ ඒ ආනුභාවය නැසෙ මෝර පිරිත කියලා අවුරුදු 700ක් පාදයන් උගුලකට අහු වෙන්නේ නැතුව ආරක්ෂා වුණානේ. ඒ නිසා ඒ බහානු ලෝකේක නාථෝ මේ ලෝකයට ආරක්ෂාව සලසන හිරුමඩලමෙන් හිරුමෙන් ලෝකයාට පිහිටවනු කැමති ඒ බෝධිසත්වයන් වහන්සේ මයුර ජීවිතයේ උන්වහන්සේගේ ආනුභාවයක් තිබ්බාද ආනේ ආනුභාවයේ මාගේ ඔබගේ දෙපාවල පිහිටාවා. ඔබගේ දෙපාවල පිහිටා තිබෙන්නේය. එතකොට දෙපාවලට අනතුරක් වෙන්නේ නැහැ, පාය පැකිලෙන්නේ නැහැ. සබ්බාව මංගල මුපද්දව දුන් නිමිත්තං සබ්බීති රෝග ගහ දෝෂ මසේස නින්දා සබ්බන්තරාය බය දුස්සුපිනං අකන්තං බුද්ධානුභව පවරේන පයාතුනාසං. සියලු අවමංගල සියලු උපද්‍රව දැන් මේ ගාථාවන් පසු කාලිනව ප්‍රබන්ධ වෙච්ච ගාථාවන්. එතකොට ඒ කාලේ තිබ්බ විශ්වාසයන් සමග නිර්මාණය වුණ ගාථාවන්. සියලු අවමංගල සියලු උපද්‍රව සියලු දුර්නිමිති
සියලු රෝග, සබ්බීති රෝග, ගහ දෝෂ, ග්‍රහ දෝෂයන්, ඒ වගේම නින්දාවන්, උපවාදයන් ඉතිරි නැතිවම සියලු අනතුරු, බය ඇතිවෙන නරක සිහින, අකාන්ත දේවල් ඇතනම්, අකමැති දේවල් ඇතනම් ඒ සියලුම උවදුරු බුද්ධානුභාව පවරේන උතුම් වූ බුද්ධානුභාවයෙන් පයාතුනාසං විනාශයට යෙත්වා, සියල්ල දුරුව යෙත්වා. ඒ විදිහටම ධම්මානුභාව පවරේන පයාතුනාසං ධම්මානුභාවයෙන් ඒ සියල්ල දුරු වේවා. සංඝානුභාව පවරේන ප්‍රවර වූ උතුම් වූ සංඝානුභාවයෙන් ඒ සියලු උවදුරු නැසේවා කියලා, ඒ සියල්ල දුරු වේවා කියලා සෙත් පතනවා. ඒ තමයි ජිනපංජර සූත්‍රය. අපි අද එතකොට ඇනවුම් පිරිතත් ජිනපන්දර, ඒ තමයි ජිනපංජරය කියලා. ඇත්තටම සූත්‍රය නෙමෙයි කියන්නේ ජිනපංජරය. ඇනවුම් පිරිතත් ජිනපංජරයත් අපි අර්ථ පැහැදිලි කරගත්ත. මම හිතන්නේ ඔබට එයත් වැදගත් වේවි. නැත්තම් අරුත් දන්නේ නැතුව සජ්ජායනා කරනවට වඩා අරුත් දැනගෙන සජ්ජායනා කිරීමෙන් ඔබේ ජීවිතයට ඒ භාවිතා කරන අවස්ථාවකදී, ඇහෙන අවස්ථාවකදී සිත පහදවාගෙන ආශිර්වාද සලසා ගන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. අපි රැස් කරගත්ත සියලු පුණ්‍යානුභාවය අපගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයට, ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලු ශ්‍රාවක සංඝයාට අනුමෝදන් වෙත්වා. පින් කැමති සියලු දෙවියෝද අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් අද ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාද, අපගේ දෙමාපියන් හිත මිතුරන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණින් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. මේ බුද්ධ ශාසනයම ධර්මාභෝධයට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධහ බලප්පත්තා පච්චේ කානංචයන් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු.